හරි. අපිට එහෙනම් අපි ඉස්සෙල්ලම කතා කරා කවිය යනු කුමක්ද කියන මාතෘකාව. ඒකට පුංචි නෝට් එකක් දාගත්ත පුතේ. ඊට පස්සේ කාව්‍ය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන අපි කොටස් දෙකකට බෙදාගත්තා. පෙරදිග මතය සහ අපරදිග මතය කියලා. ඒතර පුතේ පෙරදිග මතය ගැන කතා කරනකොට අපි කතා කරා විශ්වනාථ, ජගන්නාථ, රුද්‍රට කියන අය ගැන. ඊට අපරදිග මතය ගැන කතා කරනකොට විලියම් වර්ඩ්ස්වර්ත්, එස්.පී. කොල්රිච්, සී.ඩී. ලුයිස් ගැන පුතේ අපි කතා කරා. ඒතර අපටව වෙන වෙනම පැහැදිලිව මතක තියාගන්න ඕනි කවිය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන පෙරදිග නිර්වචන මොනවාද? ඒතර මේ නිර්වචන ඉදිරිපත් කරලා තියෙන්නේ කවුද? කවිය සම්බන්ධයෙන් නිර්වචන ඉදිරිපත් කරලා තියෙන බටහිර අය කවුද? ඔවුන්ගේ නිර්වචන මොනවාද? ඒතර පුතේ මෙන්න මේ කාරණා ටික ප්‍රමාණවත් කවිය යනු කුමක්ද කියලා අහන ප්‍රශ්නයට. හරි. එහෙනම් පුතේ දැන් අපි එතනින් එහාටයි යන්න හදන්නේ. දැන් ඔයාගේ කොළ කෑල්ල අරගෙන උඩිම ලියා ගන්නකො නූතන පද්‍ය සංග්‍රහය කියලා. උඩිම ලියා ගන්න පුතේ නූතන පද්‍ය සංග්‍රහය කියලා. උඩිම ලියා ගන්න නූතන පද්‍ය සංග්‍රහය කියලා. පුතේ අපි මයි යන ක්ලාස් එකේම ඔක්කොම ළමයි වගේ සම්බන්ධ වෙලා ඉන්නේ. දිනේෂ් හෙට්ටිපොළ පැත්තේ අපි කොල්ල කෙල්ලෝ ටික සම්බන්ධ වෙලා ඉන්නේ. ඉන්නවා සර්. ඉන්නවනේ. ඔව්. හරි. එතකොට කොළඹ පැත්තේ දරුවෝ ටිකක් සම්බන්ධ වෙලා ඉන්නේ නේද මහේෂි? ඔව් සර්. ඔව් සර්. එතකොට අපි දෙහෙතකන්ගේ සනුම්පුර දරුවෝ ටික, ලීනියාගම දරුවෝ ටික ඉන්නවා සර්. ඉන්නවනේ. එතකොට කුඩාගල පැත්තේ අපි කෙල්ලෝ ටික කොල්ලෝ ටික ඉන්නවද? සර් පරාක්‍රම නැද්ද? පරාක්‍රම නෑ වගේනේ. නෑ නේද? සිග්නල් පරාක්‍රම නෑ. ඒක තමයි. ඒතර අපි දෙවෙනි පාර විභාගෙ ලියන කෙල්ලෝ කොල්ලෝ ටිකක් සම්බන්ධ වෙලා නේද ඉන්නේ? අපටව හරි. පුතේ උඩිම දාගන්න නූතන පද්‍ය සංග්‍රහය කියලා. උඩිම නූතන පද්‍ය සංග්‍රහය කියලා ලියාගෙන පොඩි මාතෘකාවක් ලියාගන්න මෙන්න මෙහෙම. සිංහල පද්‍ය කාව්‍ය ආරම්භය හා විකාශනය. මෙන්න මේක පුතේ හරි වැදගත් මාතෘකාවක් ඈ. සිංහල පද්‍ය කාව්‍ය ආරම්භය හා විකාශනය. 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 පුතේ ලියාගත්තද? ලියාගත්තා නේද? දැන් මම මේ සාකච්ඡාව අවසානයේ කියන්නේ අපේ පන්තිය හමාර කරනකොට මම ඔයාලට පොඩි ප්‍රශ්නයක් දෙනවා. ගෙදර ඉඳන් උත්තර ලියන්න. ඒ හන්ද මෙන්න මේ කාරණා අනිවාර්යෙන් හොඳට අහගෙන අවශ්‍ය කරන කාරණා ටික ඔයා සටහන් කරගන්න ඕනි. දැනටමත් දන්නවා මම ඔයාට අවසානයේ දෙන ප්‍රශ්නේ මොකක්ද කියලා නේ. මොකද මම දෙපාරක් තුන් පාරක්ම මේ ප්‍රශ්නය ඔයාට කිව්වා. ඒ නිසා ඔයා දන්නවා මොන වගේ ප්‍රශ්නයක් අවසානයේ අපිට දෙයිද කියලා. ඒතර මේ ප්‍රශ්නෙට ඕන කරන කාරණා ටික තමයි පුතේ මම මේ කතා කරගෙන යන්නේ, සාකච්ඡා කරගෙන යන්නේ. හරි. පුතේ සිංහල පද්‍ය කාව්‍ය ආරම්භය හා විකාශනය. දැන් කවිය සම්බන්ධයෙන් නිර්වචන කීපයක් ඉගෙන ගත්ත අපි ඊට පුතේ යනවා තවත් මාතෘකාවකට. දැන් අපි ලෑස්ති වෙන්නේ සිංහල පද්‍ය කාව්‍ය නැත්නම් සිංහල කවියේ ආරම්භය ගැන සහ එහි විකාශනය ගැන චුට්ටක් විතර කතා කරන්න. මේක ගැන පුංචි අවබෝධයක් පුතේ ඔයාලට තියෙන්නට ඕනි. දැන් අපි පැටව සිංහල කාව්‍ය සම්ප්‍රදාය ආරම්භය ගැන කතා කරනකොට අපිට යන්න සිද්ධ වෙනවා පුතේ අනුරාධපුර යුගයට. මේ සිංහල පද්‍ය කාව්‍ය සම්ප්‍රදාය ගැන කතා කරනකොට සිංහල කවිය සම්බන්ධයෙන් කතා කරනකොට අපිට අනිවාර්යයෙන්ම යන්න සිද්ධ වෙනවා අනුරාධපුර යුගයට.
පුතේ එහෙනම් අනුරාධපුර යුගයේ දක්වා ඈතට අපේ සිංහල කාව්‍යයේ ආරම්භය විහිදී යනවා. දිව යනවා. දැන් අපි ළමයි ඔයාලා දන්නවා අනුරාධපුර යුගයේදී අපට හම්බෙනවා සීගිරි ගී. මොනවද පුතේ හම්බෙන්නේ? සීගිරි ගී. අහලා තියෙනවා නේද? අනුරාධපුර යුගයේ තමයි පුතේ අපට සීගිරි ගී හම්බෙන්නේ. සමාජයේ විවිධ තරාතිරම් වලට අයිති සිය ගණන් මිනිසු පුතේ සීගිරියට ඇවිල්ලා සීගිරියේ තිබිච්ච අර පවුරේ තමන්ගේ සිතගියාවන් කුරුටු ගෑවා. එතන මෙන්න මේ කුරුටු ගාපු ගී තමා අපි සීගිරි කුරුටු ගී විදිහට හඳුනා ගන්නේ. එහෙනම් මයි පැටව් ආපහු හොඳට අහගන්න. සිංහල කාව්‍ය සම්ප්‍රදාය ආරම්භය ගැන කතා කරනකොට සිංහල කවියේ ක්‍රම විකාශනය ගැන කතා කරනකොට අපට පුතේ යන්න සිද්ධ වෙන අනුරාධපුර යුගය දක්වා ඈතට. මොකද පුතේ එතනින් තමයි පටන් ගන්නෙ අපේ සාහිත්‍ය යුගය. ඒසා අපට යන්න සිද්ධ වෙනවා අනුරාධපුර යුගය දක්වා ඈතට. ඒතර අනුරාධපුර යුගයේදී පුතේ අපට හම්බ වෙනවා සීගිරි ගී කියලා જાතියක්. එතකොට සමාජයේ විවිධ තරාතිරම් වල මිනිස්සු තමයි පුතේ මේ පෞරක මේ සීගිරි ගී කුරුටු ගෑවේ. ඒ නිසා තමයි මේවට අපි කියන්නේ සීගිරි කුරුටු ගී කියලා. අපිට බලන්න ඔයාට මතක ඇති මම ටියුෂන් පන්තියේ මෙන්න මේ සීගිරි ගීය ඔයාට කියලා තියෙනවා. කොමුල් අමත් ලිට්ලි නසි එබුන් මියුර් යහ බැසි එක පල් දල වන් දිගැසි මන ජල්වයි සිත් නුමුසි. මේක සීගිරි ගීයක්. කොමුල් අමත් ලිට්ලි නසි එමුත් මියුර් යහ බැසි එක පල් දල වන් දිගැසි මන ජල්වයි සිත් නුමුසි. පුතේ සීගිරියට නැංගහම අර සීගිරි ගුහාවල සීගිරි බේන්දේ අපට හම්බ වෙනවනේ පුතේ ලස්සන කාන්තා චිත්‍ර ටික රූප ටික. ඒතර මෙන්න මේ කාන්තා රූප දැකපු පුද්ගලයෙක්ගේ සිතුවිලි තමා මේ විදිහට කැටපත් පවුරේ කුරුටු ගාලා තියෙන්නේ. එතකොට මේ සීගිරි ලලනාවන්ගේ සිනහව දකින මේ පුද්ගලයාගේ හිත සතුටින් පිරීලා යනවා. ඒ සතුට කොයිතරම්ද කියනවා නම් ඒ සතුට දරා ගන්න බැරි තැන ඔහු කැටපත් පවුරේ තමන්ගේ හිතට දැනිච්ච ඒ හැඟීම කුරුටු ගානු. බලන්න මේක කියන්නේ පුතේ සීගිරි කතුන්ගේ හිනාව ගැන නේද? මොනතරම් ලස්සනට සීගිරි කතුන්ගේ රූපශ්‍රීය මෙන්න මේ කවියා පුංචි වචන කීපයකට කැටි කරනවාද? එයා කියනවා මේ ලලනාවන්ගේ හිනාව ඔවුන්ගේ දත් පෙළ කැකිරි ගෙඩියක ඇට වගේ. දැන් කැකිරි ගෙඩියක පුතේ ඇට සුදු පාටයිනේ. එනම් මේ ලලනාවන්ගේ දත් පෙළත් සුදු පාටයි. එනම් මේ ඒකෙන් කියන්නේ ඔවුන්ගේ හිනාව ගැන. ඊට පස්සේ කියනවා එයාලගේ මියුරු කතාබහ අර කැකිරි ගෙඩියේ මද වගේ. දැන් පුතේ කැකිරි ගෙඩියේ මද රසවත්නේ. එහෙනම් මේ ලලනාවන් ඔහුත් එක කතා කරනවා. එහෙනම් පුතේ ඒ කතාබහ අර කැකිරි ගෙඩියේ මද තරම් මිහිරි. මේ කතුන්ගේ දිගටි දෑස් හරියට අර කැකිරි ගෙඩියේ පුංචි තීරුවක් වගේ. දැන් අපේ දරුවෝ දන්නවා කැකිරි ගෙඩිය හොඳටම පැහිච්චාම ඒ කැකිරි ගෙඩියේ පොත්ත කැබලි වලට පුංචි කෑලි වලට ගැලවෙනවා. අන්න ඒ එක කැබැල්ලක් වගේ තමා මෙන්න මේ කාන්තාවන්ගේ දිගටි ඇස්. මන ජල්වයි සිත් නොමුසි. ඉතින් එහෙම කාන්තා රූපයක් පිරිමියෙක්ගේ හිතට අරගෙන ඉන්නේ මහත් වූ සතුටක්. එනම් බලන්න සීගිරි චිත්‍ර දැකලා ඒ කතුන් දැකලා
මිනිස්සෙගේ හිතට නැගිච්ච හැඟීම් ටික තමා මෙන්න මේ කැටපත් පවුරේ කුරුටු ගාලා තියෙන්නේ. එහෙනම් පුතේ ඔන්න සිංහල පද්‍ය කාව්‍ය ආරම්භය හොයලා බලනකොට අපිට යන්න වෙනවා අනුරාධපුර යුගයට. අනුරාධපුර යුගයේ අපට හම් වෙනවා සීගිරි ගී කියලා જાතියක්. එනම් පුතේ විවිධ තරාතිරම් වලට අයත් මිනිස්සු තමා මෙන්න මේ කැටපත් පවුරේ තමන්ගේ හැඟීම් කුරුටු ගාලා තියෙන්නේ. ඒ නිසා මේවට අපි කියනවා සීගිරි කුරුටු ගී කියලා. හරි. එහෙනම් පුතේ පුංචි ලකුණක් දාගෙන පුංචි තරුවක් දාගෙන පළවෙනි කාරණාව ලියා ගන්න. පළවෙනි කාරණාව ලියා ගන්න. මාව ඇහෙනවා නේද අපේ දරුවන්ට? හසිත ඇහෙනවා නේද? ඇහෙනවද? හරි. සිංහල කාව්‍ය සම්ප්‍රදායේ සිංහල කාව්‍ය සම්ප්‍රදායේ සිංහල කාව්‍ය සම්ප්‍රදායේ සිංහල කාව්‍ය සම්ප්‍රදායේ ආරම්භය සිංහල කාව්‍ය සම්ප්‍රදායේ ආරම්භය අනුරාධපුර යුගයේ දක්වා අනුරාධපුර යුගය දක්වා ඈතට විහිද යන්නකි. ඔන්න පළවෙනි තරුව දාලා ලියා ගන්න පැටව. සිංහල කාව්‍ය සම්ප්‍රදායේ ආරම්භය අනුරාධපුර යුගයේ දක්වා ඈතට විහිද යන්නකි. ඈතට විහිද යන්නකි. විහිද යන්නකි. ඊට පස්සේ රූලක් අත්හැරලා තව තරු ලකුණක් දාලා ලියා ගන්න ඊළඟ කාරණාව. ඊළඟ තරු ලකුණ. පුතේ අර හෙට්ටිපොළ අපේ කෞශල්‍යය හැම පන්තිර සම්බන්ධ වෙලා දින්නේ හෙට්ටිපොළ කෞශල්‍ය හිරුනි හැම. ඔව් සර්. ඉන්නවනේ. එතකොට කොළඹ පැත්තේ අපේ දීපිකා හැම ඉන්නවද? නවින්දයා හැම? ඔව් සර්. හරි. ඔව් සර් ඉන්නවා. හරි. පුතේ එහෙනම් ඊළඟ තරුව දාලා ලියන්න මුලින්ම අපේ අවධානයට යොමු වන්නේ සීගිරි ගීය. මුලින්ම අපේ අවධානයට යොමු වන්නේ සීගිරි ගීය. සමාජයේ විවිධ තරාතිරම් වලට අයත් සිය ගණනක් සමාජයේ විවිධ තරාතිරම් වලට අයත් සිය ගණනක් පුද්ගලයන් විසින් මෙහි එන ගී රචනා කරනු ලැබ ඇත. දැන් පුතේ ඔයාට පුළුවන් වුණ කොළ කෑල්ලක් අරගෙන සිංහල කාව්‍ය කියලා ලියාගෙන ඒක රවුන්ඩ් කරලා එළියට ඊතලයක් දාලා අනුරාධපුර යුගය කියලා ලියලා නැවත අනුරාධපුර යුගයට ඊතලයක් දාලා සීගිරි ගී කියලා ලියා ගන්න. ඒතර පුතේ ෂෝට් නෝට් එකක් නේ ඒක. ඒතර ඔයාට පාඩම් කරන්න ලේසි. සිංහල කාව්‍ය සම්ප්‍රදාය කියලා ලියලා වෙනම කොලයක ඒක රවුන්ඩ් කරලා එළියට ඊතලයක් දාලා
එතෙන්ට අනුරාධපුර යුගය කියලා දාලා නැවත අනුරාධපුර යුගයේ ඊතලයක් හරි මොකක් හරි ලකුණක් දාලා ඔයාලට සීගිරි ගී කියලා ලියා ගන්න පුළුවන්. පුතේ අපි අර ලිහිණියාගම හර්ෂණීලා හැම හංසිලා හැම සම්බන්ධ වෙලා නේද ඉන්නේ? අන්සිලාට සාද පොලිටිකල් ක්ලාස් එකක් තියෙනවා කිව්වනේ. ඔව් නේද? 9ට තියෙනවකෝ දැන් එයාලා ඒකේ ඇත්තේ සර්. අර ඉස්කෝලේ ක්ලාස් එක නේද? ඔව් සර්. එතකොට අපි අර කුඩාගල කවුද සුබෝදා හැම දන්නේ නැහැ සර් කොහොමද දන්නේ? සුබෝදා හැම ඉන්නවද? හරි. පුතේ අපි එතනින් එහාට එහෙනම් කතා කරගෙන යන්. එහෙනම් අපටව ඔන්න අපි කතා කරා සීගිරි ගී ගැන. ඊට පස්සේ පැටව ඔන්න අපි තා පුංචි කාරණාවක් කතා කරනවා. හොඳට අහගෙන ඉන්න පුතේ මේ කාරණා හරි වැදගත්. දැන් අපේ ළමයි සීගිරි ගී ලියලා තියෙන්නේ පොතක නෙවෙයිනේ නේ. ඒ සීගිරියට නැංග මිනිසයා පෞරක තමන්ගේ හිතට දැනෙච්ච හැඟීම කවියක් විදිහට ඉදිරිපත් කළාට ඒවා පුතේ පොතක ලියවෙච්ච ඒවා නෙවෙයිනේ. ඒතර ඒවා ලියවෙලා තියෙන්නේ පුතේ පෞරක. හැබැයි අපට පැටව ග්‍රන්ථාරූඪ කරපු පොතක් විදිහට ඉස්සෙල්ලා පුතේ හම්බෙන්නේ සියබස් ලකර. ඔන්න මතක තියාගන්න සීගිරිගී හැරුණුකොට ග්‍රන්ථාරූඪ කරපු කාව්‍ය පොතක් අපට හම්බ වෙන්නේ අනුරාධපුර යුගයෙන්ම තමයි. ඒතර පුතේ ඒකට අපි කියන්නේ සියබස් ලකර කියලා. එතකොට මේ සියබස් ලකර පුතේ හොඳට මතක තියාගන්න කාව්‍යකරණයට ඕන කරන උපදෙස් ලබා දෙන පොතක්. බොහොම සරලව මතක තියාගන්නකෝ. කාව්‍යකරණයට ඕන කරන උපදෙස් ලබා දෙන පොතක් තමා සියබස් ලකර. පුතේ සියබස් ලකර ලිව්වේ පළවෙනි සේන සලමෙවන් කියන රජතුමා. පළවෙනි සේන සලමෙවන් රජතුමා තමා සියබස් ලකර ලියලා තියෙන්නේ. දැන් අපි පුතාලට මම කිව්වා නේද අර සිංහල කාව්‍ය සම්ප්‍රදාය කියලා ලියලා ඒක රවුන්ඩ් කරගෙන ඊතලයක් දාලා අනුරාධපුර යුගය කියලා දාගන්න කියලා. ඊට පස්සේ අනුරාධපුර යුගයට නැවත ඊතලයක් ගහලා සීගිරි ගී කියලා ලියා ගන්න කිව්වනේ. දැන් ඔන්න අනුරාධපුර යුගයටම ආපහු ඊතලයක් ගහලා ඔයාට ලියා ගන්න පුළුවන් පුතේ සියබස් ලකර කියලා. එහෙනම් ඔන්න අනුරාධපුර යුගයෙන් පුතේ අපට හම් වෙනවා සීගිරි ගී. අනිත් පැත්තෙන් අපට කාව්‍ය ග්‍රන්ථයක් හම් වෙනවා සියබස් ලකර කියලා. එහෙනම් අපි පුතාලා හොඳට මතක තියාගන්න සිංහලෙන් අපට හම්බෙන ග්‍රන්ථාරූඪ කරපු ප්‍රථම පුතේ කාව්‍ය පොත තමා සියබස් ලකර. දැන් සීගිරි ගී ලියලා තිබුණේ පුතේ පෞරකනේ. ඒතර පොතක් විදිහට ඉදිරිපත් වෙච්ච ග්‍රන්ථාරූඪ කරපු පළවෙනි කාව්‍ය පොත තමා පද්‍ය පොත තමා පුතේ සියබස් ලකර. සියබස් ලකර. ඒතර පුතේ දැන් ඔයාට පුළුවන් සියබස් ලකර කියන තැනට ආපහු ඊතලයක් දාලා පළමුවෙනි සේන සල මෙවන් රජු කියලා ලියා ගන්න. එහෙනම් සියබස් ලකර පුතේ ලියලා තියෙන්නේ පළවෙනි සේන සල මෙවන් රජුරුවෝ. පළවෙනි සේන සල මෙවන් රජුරුවෝ. දැන් එහෙනම් ආපහු බලමු පුතේ ඔයා ලියාගත්ත හරිද කියලා. පුතේ එහෙනම් කාව්‍ය ආරම්භය ගැන කතා කරනකොට අපිට යන්න වෙනවා අනුරාධපුර යුගයට. අනුරාධපුර යුගයේ අපට හම්බ වෙනවා පුතේ සීගිරියෙන් මොන ගීද කියන්න. සීගිරියෙන් මොන ගීද හම්බෙන්නේ? කුරුටු ගී. එහෙනම් ඔන්න සීගිරි ගී කියලා අපි දාගත්තා. ඊට පස්සේ පුතේ අනුරාධපුර යුගයෙන්ම අපට හම්බ වෙනවා කාව්‍ය පොතක්. මේක තමයි ග්‍රන්ථාරූඪ කරපු පළවෙනි කාව්‍ය පොත. ඒක මොකද්ද පුතේ? සද්දෙට කියන්න. සියබස් ලකර. සියබස් ලකර. පුතේ සියබස් ලකර ලිව්වේ කවුද? සද්දෙට කියන්න. සංදීපනී සද්දෙට කියන්න. ඔව් පළවෙනි සේන සලමෙවන් රජතුමා. පළවෙනි සේන සලමෙවන් රජතුමා. හරි. දැන් ඊළඟට කියන්න හදන කාරණා පුතේ හොඳට අහගන්න. ඊට පස්සේ අපි අර ෂෝට් නෝට් එක හදාගමු. දැන් මේ සේන සලමෙවන් රජතුමා පුතේ මාව ඇහෙනව නේද? අපේ ළමයි? ඔව් සර්. හරි. ඇහෙනවා. පළවෙනි සේන සලමෙවන් රජතුමා පුතේ
මේ සියබස් ලකර ලියන්නේ සංස්කෘත පඬිවරයෙක් වෙච්ච දණ්ඩී කියන පඬිවරයාගේ කාව්‍යාදර්ශය කියන පොතේ. එහෙනම් දැන් ඔයාට පුළුවන් පුතේ ඔන්න සියබස් ලකරට ඊතලයක් දාලා ආපහු ලියා ගන්න දණ්ඩී ආචාර්යවරයාගේ කාව්‍යාදර්ශය කියලා. දණ්ඩී ආචාර්යවරයාගේ කාව්‍යාදර්ශය. එහෙනම් පුතේ සංස්කෘත පඬිවරයෙක් හිටියා ශ්‍රීමත් දණ්ඩී කියලා. මෙන්න මේ ශ්‍රීමත් දණ්ඩීන්ගේ කාව්‍යාදර්ශය කියන පොතේ පරිවර්තනයක් නෙවෙයි පුතේ මතක තියාගන්න අනුවර්තනයක්. ඒක එහෙම් පිටිම පරිවර්තනය කරන්නේ සේනසලමා රජුරෝ. ඒක වෙනස් කරනවා පුතේ සමහර තැන්වල. ඒ නිසා මේක අනුවර්තනයක්. හරි. එහෙනම් ශ්‍රීමත් දණ්ඩී එහෙනම් එයාගේ පොත තමයි පුතේ කාව්‍යාදර්ශය. එහෙනම් කාව්‍යාදර්ශය කියන පොත තමයි සේනසලමා රජුරෝ පුතේ සිංහලයට අනුවර්තනය කරන්නේ සියබස් ලකර කියලා. හරි. එහෙනම් පුතේ කලබලයක් නෑ. අපි හිමිසර මේ කාරණා ටික කතා කරන්න යමු. මොකද අපේ දරුවන්ට වඩා හොඳ විදියට මේ වැඩේ කරන යන්න තමයි අපි මේ පාඩම් මාලාව මේ විදියට කතා කරගෙන යන්නේ. හරි. එහෙනම් පුතේ දැන් ඔන්න කාව්‍ය සම්ප්‍රදාය කියලා ලියාගෙන ඔයා එක රවුන්ඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ පුතේ අපි දාගත්ත අනුරාධපුර යුගය කියලා. ඊට පස්සේ එතෙන්ට ඊතලයක් දාලා සීගිරි ගී කියලා දාගත්තා. ආපහු ඊට පස්සේ පුතේ අපි දාගත්තා සියබස් ලකර කියලා. සියබස් ලකරට ඊතලයක් දාලා පුතේ අපි ලියාගත්ත පළවෙනි සේන සලමයන් රජුරුව කියලා. ඊට පස්සේ පුතේ නැවත සියබස් ලකරට ඊතලයක් දාලා අපි ලියාගත්ත ශ්‍රීමත් දණ්ඩීන්ගේ කාව්‍යාදර්ශය කියලා. හරි. එහෙනම් අපට සිංහල කාව්‍ය සම්ප්‍රදාය ආරම්භය ගැන කතා කරනකොට අපිට යන්න වෙනවා ඉස්සෙල්ලාම පුතේ අනුරාධපුර යුගයට. එහෙනම් අනුරාධපුර යුගයේ පුතේ අපිට හමුණා සීගිරි ගී. ඊට පස්සේ හමුනේ මොකද්ද පුතේ? සියබස් ලකර. හරි. දැන් එහෙනම් ඔයාගේ රූල් පොලේ අරගෙන පුතේ තරු ලකුණක් දාගන්නකෝ. තරු ලකුණක් දාගන්නකෝ. තරු ලකුණක් දාගෙන ඔයා ලියා ගන්න මෙන්න මෙහෙම. පුතේ අපි පළවෙනි තරු ලකුණ ඊට පස්සේ දෙවෙනි තරු ලකුණ කියලා තරු ලකුණු දෙකක් දාගෙන ලියාගත්තා නේද? කාරණා දෙක. ඔව් සර්. හරි. තුන්වෙනි තරු ලකුණ තියෙන්නේ. ඔව් සර්. හරි. තුන්වෙනි තරු ලකුණ දාලා ලියාගන්න පුතේ. පෞරක ලියුණු පෞරක ලියුණු පෞරක ලියුණු පෞරක ලියුණු මේ ගී හැරෙන්නට පෞරක ලියවුණු මේ ගී හැරෙන්නට මේ ගී හැරෙන්නට. දැන් පුතේ උඹලත් අර ටියුෂන් පන්තියට එහෙම එනකොට දැන් ඔය ටියුෂන් පන්තියේ තියෙන ඩිස්ක් බංක් වල ටිපෙක්ස් වලින් එහෙම එක එක කවි හිතට ආපුවා ලියනවා නේද? ඔය බිත්තිවල කුරුටු ගානවානේ. එහෙම කුරුටු ගී සංස්කෘතියක් අපිට තියෙනවානේ. නිසා එදා ඉඳන්ම මේවා තිබිලා තියෙනවා. හරි. පරපුරක ලියවුණු මේ ගී හැරෙන්නට මේ ගී හැරෙන්නට ග්‍රන්ථාරූඪ වූ පෞරක ලියවුණු මේ ගී හැරෙන්නට ග්‍රන්ථාරූඪ වූ පොතක් ලෙස ග්‍රන්ථාරූඪ වූ පොතක් ලෙස. පුතේ ඇහෙනවා නේද ඔයාට? පෞරක ලියවුණු මේ ගී හැරෙන්නට ග්‍රන්ථාරූඪ වූ පොතක් ලෙස ග්‍රන්ථාරූඪ වූ පොතක් ලෙස. අපට හමුවන්නේ මොකද්ද පුතේ කියන්නේ? පොතේ නම අපට හමුවන්නේ හර්ෂණී මොකද අපට හම්බෙන්නේ? සියබස් ලකරයි. සියබස් ලකරයි. සියබස් ලකරයි. පුතේ ලියාගත්ත හරිද? හරි නේද? අපටව හරි සර්. හරි. සියබස් ලකරයි. එය කාව්‍යකරණය සඳහා අවශ්‍ය
අවශ්‍ය උපදේශ සංග්‍රහයකි. එය කාව්‍යකරණය සඳහා අවශ්‍ය උපදේශ සංග්‍රහයකි. උපදේශ සංග්‍රහයකි. උපදේශ සංග්‍රහයකි. පොතේ ලියාගත්ත හරිද? ලියාගත්තා නේද? හරි සර්. හරි. දැන් පුතේ අනුරාධපුර යුගය ගැන ඔන්න ඔය කාරණා දෙක දැනගත්තා ප්‍රමාණවත්. එහෙනම් මතක තියාගන්න අනුරාධපුර යුගය අපිට හම් වෙනවා පුතේ සීගිරි ගී ඊට පස්සේ සියබස් ලකර. ඔය දෙක මතක තියාගන්න. ඊට පස්සේ අනුරාධපුර යුගයෙන් පස්සේ පුතේ අපිට හම් වෙන්නේ මොන යුගයේද? සද්දෙට කියන්න. අනුරාධපුර යුගයෙන් පස්සේ අපිට හම් වෙන යුගය අපි පැටව පොළොන්නරු යුගයේ නේද සර්? ඔව් පොළොන්නරු යුගය පුංචි අවබෝධයක් තියෙන්න ඕනේ. අර මම හැමදාම කියන අඳුම තරම අර කෝඹි පුකක් තරම්වත් මොලයක් තියෙන්න ඕනේ කියලා. ඒ නිසා පුතේ මේවා පුංචි කාරණා මේවා අමතක කරන්න එපා. හරි. පොළොන්නරු යුගය තමයි පුතේ අපිට සාහිත්‍ය යුගයක් විතර ඊට පස්සේ හම්බෙන්නේ. පොළොන්නරු යුගයේ පුතේ ලියවෙනවා සසඳාවත ඊට පස්සේ මුව දෙව් දාවත කියන කවි පොත් දෙක. එතන පුතේ මෙන්න මේ කවි පොත් දෙක ලියලා තියෙන්නේ ගී බිරිත යොදාගෙන. එනම් පුතේ අනුරාධපුර යුගයේ සීගිරි ගී ලියවෙලා තියෙන්නේ ගී ආකෘතියෙන්නේ. එනම් මේ ගී ආකෘතිය අනුරාධපුර යුගයට විතරක් සීමා වෙන්නේ නැතුව පොළොන්නරු යුගයටත් එනවා. පොළොන්නරු යුගයේදී පුතේ ගී කාව්‍ය කෘති දෙකක් රචනා වෙනවා. ගී කාව්‍ය පොත් දෙකක් රචනා වෙනවා. ඒ තමයි සසඳාවත සහ මුව දෙව් දාවත. හරි. එනම් පුතේ මේ අපි කතා කරන්නේ ඒ අවදිවල ලියවෙච්ච ගද්‍ය පොත් ගැන නෙවෙයි පද්‍ය පොත් ගැන. ඒතර පුතේ මේ පද්‍ය නිර්මාණ හරහා තමයි වර්තමාන සිංහල කවිය දක්වා විකාශනය සිද්ධ වෙන්නේ. හරි. එහෙනම් දැන් ඔන්න අපි පැටවුන්ට අර ෂෝට් නෝට් එක එහෙම නැත්නම් කටුවට දාගත්ත කොලේ අරගෙන මෙන්න මෙහෙම ලකුණු කරගන්න පුළුවන්. පොළොන්නරු යුගය කියලා ලියලා ඒක රවුන්ඩ් කරගන්න. පොළොන්නරු යුගය කියලා ලියලා ඒක රවුන්ඩ් කරගන්න පුතේ. පොළොන්නරු යුගය කියලා ලියලා ඒක රවුන්ඩ් කරගන්න. රවුන්ඩ් කරගෙන එළියට දාන්න පුතේ ඊතල දෙකක්. එළියට දාන්න ඊතල දෙකක්. ඊතල දෙකක් දාලා එක ඊතලයක ලියන්න සසඳාවත කියලා. එක ඊතලයක ලියන්න සසඳාවත. එක ඊතලයක ලියන්න සසඳාවත. සසඳාවත. එතන මේ සසඳාවතේ කතුවරයා පුතේ කවුද කියලා දන්නේ නැහැ. කතුරු අඥාතයි. ඊට පස්සේ පුතේ මුව දෙව් දාවත. මුව දෙව් දාවත. සසඳාවත ඊට පස්සේ මුව දෙව් දාවත. ඊට පස්සේ පුතේ මෙන්න මේ සසඳාවතට මුව දෙව් දාවතට ඊතලයක් දාලා ওই දෙකටම ඔයා ලියන්න ගී විරිත කියලා. එහෙනම් මේ පොත් දෙකම පුතේ ලියලා තියෙන්නේ ගී විරිතෙන්. ගී විරිතෙන්. ගී විරිතෙන්. ගී විරිතෙන්. හරි. ලකුණු කරගත්තද අපි පැටව? පුතේ ලකුණු කරගත්තද? ඔව් සර්. හරි. එහෙනම් තරුවක් දාලා ලියා ගන්න මෙන්න මෙහෙම. තාපුතේ විනාඩියකින් දෙකකින් වගේ කට්ටේ ඊට පස්සේ ආපහු සම්බන්ධ වෙන්නේ කාලෙත් දන්නේ නැතුව ගෙවිලා යනවා ඉක්මනින්ම නේද? හරි. ලියන්න තරුවක් දාලා පුතේ මෙන්න මෙහෙම. පොළොන්නරු 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 සාහිත්‍ය යුගය වන විට 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 සසඳාවත ඔන්න පුතේ හොඳට මතක තියාගන්න සසඳාවත සස ජාතකය අරගෙන ලියපු පොත සසඳාවත මුව දෙව්දාවත මකාදේව ජාතකයෙන් ලියපු පොත මුව දෙව්දාවත නම් කාව්‍ය කෘති දෙකක් නම්